සාදුකාර පවත්වන්න. අපි අන්තිම වතාවේදී කතා කළේ සංයුක්ත නිකාය හතර පොත් වහන්සේ තුල තිබෙන පාතාල සූත්‍රෙහි සඳහන් දහම් කරුණු ගැන. බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන අතිශයින්ම ගැඹුරු ධර්මය කොහිද තිබෙන්නේ කියලා අපට ධර්මයේ තිබෙන තැන නිශ්චිතවම පෙන්වා දෙනවා. බලන්න මේ දේශනාව අපි එදා කතා කළා. අපි යලිත් මේ දේශනාව අසුරු කරගෙන ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස අපේ දැනුම තවදුරටත් නිරවුල් කරගන්න අපි උත්සාහ කරමු. පාතාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පාතාලය කියන වචනේහි අර්ථය ඉස්මතු කළා අපට පෙන්වනවා. මේ කාලෙදී මේ පාතාල කියන වචනය අද කාලෙදී මේ වචනේ භාවිත වෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන්නේ ධර්මය සම්බන්ධ විග්‍රහයකට නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ තිබෙන කාරණා විග්‍රහ කරන්න තමයි පාතාලය කියන වචනේ අද භාවිත වෙන්නේ. ඊළඟට ඒක මේ මිනිසු සංසිඳෙන, මිනිසුන්ට ප්‍රබෝධය ඇති කරන, කුසල් උපදවන එබඳු කිසිම ධර්මය හා සමීපයටවත් නොගෙනෙන සිද්ධාන්තයක් තමයි අද කාලේ පාතාලය කියන වචනයෙන් විග්‍රහ වෙන්නේ අද සමාජයේ. ඉතින් අපි කලිනුත් කතා කළා මේන් අපට තේරෙන එක දෙයක් තමයි මිනිසු ධර්මයෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා. ධර්මයෙන් කොයිතරම් ඈතට ගිහිල්ලාද කිව්වොත් බුදුරජාන් වහන්සේ අතිශය ගැඹුරු ධර්මයක් විග්‍රහ කිරීම පිණිස භාවිත කළ වචනය අද භාවිත වෙන්නේ ධර්මයෙන් ඈත, ධර්මයට කිසිසේත් සම්බන්ධ නොවන, සමීප නොවන සමාජ සිද්ධීන් විස්තර කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සූත්‍ර දේශනා ආදී නවංග ශාස්ත්‍ර ශාසනය නිරුපද්‍රිතවම තිබෙන නිසා, ශ්‍රද්ධාව තිබෙන අය තාම සිටින නිසා, බුද්ධානුභාවයේ තාම තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය ඒ භාගතුන් වහන්සේගේ වචනයෙන්ම අදටත් අපට අධ්‍යයනය කරන්නට, තේරුම් ගන්නට, පුරුදු කරන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා අපි වර්තමානයේ සාමාන්‍ය සමාජ තොරතුරු විග්‍රහ වෙන ස්වභාවයට අවධානය යොමු නොකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සමග මුසු කරගනිමින් ඒ අවබෝධයට එකඟව ඒ අවබෝධය ප්‍රකාශ වන මේ දහම් පද සදහසිතින් ඉගෙන ගනිමු. පාතාලය කියන වචනයෙන් එකල ලෝකයා, භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ ලෝකයා, සාමාන්‍ය ලෝකයා පාතාල කියන වචනයක් භාවිත කරලා තියෙනවා. අද ලෝකයක් මේ වචනේ භාවිත කරනවා. බලන්න මේ සාමාන්‍ය මිනිස්සු වුණත් එදයි අදයි දෙකේ වෙනසක් තියෙනවා. එදා මිනිස්සු පාතාලය කියන වචනේ භාවිත කළා. භාවිත කළේ කුමකටද? ඒගොල්ලෙන් අදහස් කළා මේ ලෝකේ ගැඹුරුම තැනක් තියෙනවා. මේ ලෝකේ කොහේ හරි ගැඹුරුම දෙයක්, ගැඹුරුම තැනක් අසෙන් දකින්න දුෂ්කර, දැකීම දුෂ්කර ගැඹුරු තැනක් තියෙනවා. ඒකට වුන් වචනයක් භාවිත කළා. වුන් කිව්වා ඒකට පාතාලය කියලා. බලන්න මේ කාලේ මිනිස්සු පාතාල කියන වචනේ භාවිත කළේ ලෝකේ ගැඹුරු තැනක් තියෙනවා කියන අදහසෙන් අන්න එතෙන්ට පාතාලය කියලා කල්පනා කළා. ඔවුන් කිව්වා ධර්මයේ නොදත් අය අසෘතවත් පෘථග්ජන කියලා කියන ඔවුන් කිව්වා මහ මුහුදේ පාතාලයක් තියෙනවා කියලා කිව්වා. අද බලන්න අද මිනිසුන්
පාතාල කියන වචනේ පාවිච්චි කරන්නේ මේ ලෝකේ තියෙන ගැඹුරු තැනක් ගැන කියන්න නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. අද වෙනත් අර්ථයක් විග්‍රහ කිරීම පිණිස, ඉස්මතු කිරීම පිණිස, වෙනත් අර්ථයක් ගැන සාකච්ඡා කිරීම පිණිස පාතාල කියන වචනේ අද භාවිත වෙනවා. ඒ නිසාම ඇත්තටම අපට මේ නිවැරදි මේ දහම උනත් බොහෝ දෙනා සමග කතා කිරීම පවා දුෂ්කරයි. මේක කිව්ව ගමන් මිනිසුන්ට යන්නේ වෙන සංඥාවක්. අද තියෙන සංඥාව. අද ලෝකයේ ගැන කතා කරන දේ තමයි හිතට යන්නේ. ඒ නිසා ඊටාම සදහැසිතින් ගෞරවාදරෙන් මේ දහම ඉගෙනගත යුතුයි. බලන්න ඒ කාලේ මිනිස්සු මේ වචනේ භාවිත කළ ආකාරයත් අද මිනිස්සු මේ වචනේ භාවිත කරන ආකාරයත් සසඳලා බැලුවොත් අද මිනිසුන්ගේ භාවිතය එකල මිනිසුන්ගේ භාවිතයත් එක්ක හොඳයිද නරකයිද? මේ එකම වචනේ එකල සාමාන්‍ය මිනිස්සු භාවිත කළ විදියක් තියෙනවා. අද සාමාන්‍ය මිනිස්සු භාවිත කරන විදියක් තියෙනවා. එකල සාමාන්‍ය මිනිස්සු භාවිත කරේ කොහොමද? මොකටද? ලෝකයේ තියෙන ගැඹුරු තැනක් ගැන විග්‍රහ කරන්නටයි. අද මේ වචනේ භාවිත කරන්නේ එහෙම තැනක් විග්‍රහ කරන්නේ නෙමෙයි. ලෝකයේ තියෙන දුෂ්ට තැනක් ගැන කියන්න. නේද? අයහපත් තැනක් ගැන කියන්න. ඒතර එකම වචනේ එකල මිනිස්සු භාවිත කළ විදියත් එකල මිනිසුන්ගේ වචනෙන් මිනිසු ගත්ත අර්ථයත් අද මිනිසුන් මේ වචනේ භාවිත කරන විදියත් අද මිනිසුන් මේ වචනෙන් ගන්න අර්ථයත් අහසයි පොළොවේ වගේ තමයි සාමාන්‍ය මිනිසු අතර පවා. නමුත් මේ වචනය බුදුරජාණන් වහන්සේලා භාවිත කළ වචනයක්. බුදුරජාණන් වහන්සේලාගේ භාෂාවේ තිබෙන අර්ථ සහිත ඊටාම ගැඹුරු අර්ථ සහිත වචනයක්. ඒතර භාගතුන් වහන්සේ අපට මේ දේශනාවේදී දේශනා කරනවා කියලා දෙනවා. මහණෙනි, අශෘතවත් පෘථග්ජනයා මේ විදිහේ වචනයක් භාවිත කරනවා. මොකද්ද? මහ මොහොතේ පාතාලයක් තියෙනවා කියලා. භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ අශෘතවත් පෘථග්ජන අය ඇත්තටම නැති දෙයක්, දකින්න බැරි දෙයක් ගැනයි මේ මහ මොහොතේ පාතාලයක් තියෙනවා කියලා කියන්නේ. ඒතර බලන්න මේගොල්ලන් අතර තියෙන මේ නිකං සාකච්ඡාවක් නැත්නම් මතයක් තමයි ඒක. එකල සාමාන්‍ය මිනිස්සු අතර තියෙන මතයක් තමයි මේ ලෝකේ ගැඹුරු තැනක් තියෙනවා. දකින්න බැරි ගැඹුරු තැනක් තියෙනවා. ඒක මහ මොහොතේ තියෙන්නේ. පාතාලේ මහ මොහොතේ තියෙන්නේ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, ශාරීරික දුක් වේදනාවක් ඇද්ද අන්නේකට නමක් තමයි පාතාලය. බලන්න බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ අර්ථය කොතරම් පුළුල්ද, කොතරම් පරිපූර්ණයිද, කොතරම් අකාලිකයිද නේද? ඒ වගේම කොතරම් මේ වචනේ අර්ථය කොතරම් සම්දිට්ඨිකයිද නේද? අශෘතවත් පෘථග්ජනයා මේ වචනේ භාවිත කළේ කිසි කලක දකින්න බැරි දෙයක්, සම්දිට්ඨික වෙන්නේ නැහැ. ඔවුන් එකල කතා කළා මහ මොහොතේ පාතාලයක් තියෙනවා කියලා. කිසි කලක දකින්න බෑ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ එහෙම නැති දෙයක්, දැකිය නොහැකි දෙයක් මොහොතේ තියෙනවා කියලා යෝන් කියන්නේ. නමුත් මහණෙනි, කායික දුක් වේදනා, දුක් විඳීම් වලට නමක් පාතාලය කියලා කියන්නේ කියලා භාගතුන් වහන්සේ පෙන්වනවා. බලන්න ඒතර භාගතුන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් මේ වචනේ නියම අර්ථය දැකිය හැකි විදිහට අපට විග්‍රහ කරනවා, පෙන්වා දෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරන අශෘතවත් පෘථග්ජන කෙනා කායික දුක් විඳීමෙන් පහස ලැබලා ශෝක කරනවා, කලන්තය ඇති වෙනවා, විලාප දෙනවා, පපුවත් ගහගෙන අඬනවා, සිහි මුලාවටපත් වෙනවා. මහණෙනි, එපමණකින්ම ඔවුන් පාතාලේ නොපිහිටියායයි ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔවුන් පාතාලෙන් පිහිටක් ලබලා නැහැ. මහණෙනි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කායික දුක් විඳීමකින් පහස ලබනකොට ශෝක කරන්නේ නැහැ, කලන්තේ දාන්නෙත් නැහැ,
විලාප දෙන්නේ නැහැ. ඊළඟට පපුවට අත් ගහගන්නේ නැහැ. සිහි මුලාවටපත් වෙන්නේ නැහැ. මහණෙනි, එයින් අදහස් වෙන්නේ, එයින් කියවෙන්නේ ඔවුන් පාතාලයේ පිහිටා සිටිනවා. ඔවුන් එයින් පිළිසරණක් ලබනවා. බලන්නේ ධර්මයේ නේද? බලන්නතර අසෘතවත් පෘථග්ජන කෙනා පාතාලයක් ගැන කියද්දිත් ඕන් කියන මේ දැකිය නොහැකි ගැඹුරු තැනක් ගැන යෝන් කියන්නේ. ඒක මහමුදේ තියෙනවා කියලා. නමුත් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා නෑ නෑ මහමුදේ එහෙම එකක් නෑ. දකින්න පුළුවන් එහෙම එකක් ඇත්තෙත් නෑ, දකින්නත් නෑ. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා සත්‍ය වශයෙන් ලෝකේ එහෙම දෙයක් තියෙනවා. ඒ මොකද්ද? කායික දුක් විඳීම් වලටයි පාතාලය කියලා කියන්නේ. හැබැයි ඒක දකින්න බෑ. බහුතරයක් දෙනාට ඒක දකින්න බෑ. දකින්න බැරියයි. ඒ බහුතරයක් දෙනාට එහි පිහිටන්න බෑ. ඒ පාතාලේ පිහිටන්න බෑ. ඒ නිසාම ඔහුට පාතාලේ දකින්න බෑ. ඒ ගැඹුරේ තියෙන දේ දකින්න බෑ. අතිශයින් ගැඹුරු ලෝකේ අතිශයින්ම ගැඹුරු දේ දකින්න බෑ බහුතරයක් දෙනාට. මොකද්ද ගැඹුරුම තැන? ඒ ගැඹුරුම තැන තමයි කායික දුක් තියෙන තැන. එතන පිහිටියා නම් ඒ ගැඹුර ඔවුන්ට දකින්න පුළුවන්. ගැඹුරුම තියෙන දේ දකින්න පුළුවන්. එතන පිහිටන්නේ අසෘත පුතග්ජන කෙනා. ඒ පිහිටන්නේ නැත්තේ ඔවුන් එතෙන්ද ඒ කායික දුක් දැනුන ගමන් ශෝක කරනවා, විලාප දෙනවා, පපුවත් ගහ ගන්නවා, සිහි මුලාවටපත් වෙනවා. ඒතර පාතාලේ පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නිසා ඔවුන්ට ඒක දකින්න බෑ. ඒන් පිළිසරණක් ලබන්න බෑ. ලෝකෙ ගැඹුරම දකින්න බැරි වෙනවා. පිහිටියොත් නේ දකින්නේ. දැන් මෙහෙම හිතන්න මං ඉතා සරලව කියන්නම්. අපි හිතමු වතුර පොකුණක් තියෙනවා, පොකුරේ ගැඹුරක් පතුලක් තියෙනවා කියලා කෙනෙක් කියනවා. යමෙකුට ඒ පතුලට බහැලා පතුලේ පිහිටන්න පුළුවන් නම් යමෙක් කියනවා මේ පතුලේ මේ දේවල් තියෙන මැණික් තියෙනවා, ලස්සන දේවල් තියෙනවා, වටිනා දෙයක් මේ පතුලේ තියෙනවා. ඒතර ඒ පතුලෙන් ඒක දකින්න නම්, ඒක ලබන්න නම් ඔහු පතුලේ පිහිටන්න ඕනේ නේ, කිමිදිලා. දැන් තේරුණාද? තේරුණානේ? ඔව්. ඒතර යමෙක් ඉන්නවා නම් ඒ පතුලේ කිමිදෙන්න බෑ. උඩ මතු පිටින් රැල්ලට බය වෙනවා. වෙන සත්වය ඇති කියලා බය වෙනවා. ඒක පාට දැක්කහම බය වෙනවා. දැන් ලොකු ජලාශයක් දැක්කහම කළු පාට දැක්කහම බය වෙනවා. බහින්න හිතෙන්නේ නේද? කිඹුළු ඇති කියලා බය හිතෙනවානේ. බහින්න හිතෙන්නේ නැහැ. ඒතර පතුලේ මොනවා තිබුණත් එයාක ගන්න බෑ, දකින්න බෑ. ආන් ඒ වගේ තමයි මේ කායික දුක් කියන දේ පාතාලය මතු පිට ඉන්න කෙනාට, එහි පිහිටන් නැති කෙනාට එහි පිහිටා තිබෙන ගැඹුරු දේ දකින්න බැරි වෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරන මේ අසෘතවත් පෘථග්ජන කෙනා එයින් පිළිසරණක් ලබන්නේ නැහැ කියලා. ඒ පතුලින් පිළිසරණක් ලබන්නේ නැහැ. පාතාලෙන් පිළිසරණක් ලබන්නේ නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහි පිහිටනවා. ඔවුන් එයින් පිළිසරණක් ලබනවා. ඒතර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පිහිටන්නේ කොහොමද? ඒ කායික දුක් ආදී විඳිද්දී ඔහු ශෝක කරන්නේ නැහැ, කලන්ත දාන්නේ නැහැ, විලාප දෙන්නේ නැහැ. ඔවුන් අතිශය කර්කස දුක් විඳීමක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මරණාසන්න වන තරම් කායික දුකක් ලැබෙද්දී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ශෝක කරන්නේ, කලන්ත දාන්නේ, විලාප දෙන්නේ. ඔහු ඉවසීමෙන් වාසය කරනවා. ඉවසීමෙන් වාසය කරනවා. ඒ කියන්නේ ඔහු පාතාලේ පිහිටලා. එතකොට අසෘතවත් පෘථග්ජන කෙනා ඊටාම සුළු කායික දුකකදී පවා කලබල වෙනවා, ශෝක කරනවා, පීඩාවටපත් වෙනවා. ඔහුට පාතාලයේ පිහිටන්න බෑ. ඒ නිසා එයින් පිළිසරණක් ලබන්න බෑ. ඒතර පාතාලයේ කායික දුක්, පාතාලය කියලා ධර්මයේ තුල පෙන්වන්නේ මොකද්ද? කායික දුක් විඳීමක්. ඒතර ආර්ය ශ්‍රාවකයා කායික දුක් විඳීමක් තියෙනකොට, කායික දුක් විඳීමෙන් පහස ලබද්දී ඉවසීමෙන් වාසය කරනවා, ඉවසනවා. ඒ නිසා ඔහුගේ සිත කලබලයටපත් වෙන්නේ නැහැ.
ඔහු ඒ පාතාලයේ පිහිටි කෙනා බවට පත් වෙනවා. එතකොට ඒ කායික දුක් ස්වභාවයේ තියෙද්දී කලබල නොවි ඉවසීමෙන් සිටින කෙනාට ඒ පාතාලයේ පිළිසරණ ලබන්න පුළුවන්. ඒ දුකෙහිම පිළිසරණ උට ලබන්න පුළුවන්. ඒ විඳීමෙන් පිළිසරණ කොට ලබන්න පුළුවන්. මොකද්ද ඔහු ලබන්නේ? පාතාලය අවබෝධ කරගන්න උට පුළුවන්. ඒ පතුලෙම තියෙන දේ, ගැඹුරෙම තියෙන දේ, මේ ලෝකයේ ගැඹුරුම දේ ඔහුට දකින්න පුළුවන්. දැන් ජලාශයක පතුලේ වටිනා දෙයක් තියෙනවා නම් ඒ මතු පිටට බිය නැති කෙනා මතු පිට දැකලා කලබල නොවෙන, ශෝක කරන, බයට තැතිගෙනපත් නොවෙන කෙනා පතුලට කිමිදෙනවා. පතුලේ ඉඳීම තරම් ශක්තිවන්තයා පතුලේ පිහිටා පතුලේ තියෙන දේන් පිළිසරණක් ලබනවා. ඒ වගේ තමයි කායික දුක් කියන පාතාලය අපට ලෝකේ ගැඹුරුම දේ තිබෙන තැන පෙන්වනවා. ඒ පාතාලේ පිහිටියාම ලෝකේ තිබෙන ගැඹුරුම දේ දකින්න පුළුවන්. මොකද්ද ලෝකේ තියෙන ගැඹුරුම දේ? ආර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය තමයි මේ ලෝකේ තිබෙන ගැඹුරුම දේ. දැකීම දුෂ්කර දේ. දැන් බලන්න සාමාන්‍ය පොහුදුන් කෙනා ගැන කතා කරන පාතාලේ බලන්න. ලෝකේ ගැඹුරු තැනක් තියෙනවා, පතුලක් තියෙනවා. ඒක දකින්න බෑ. ඇහැට පේන්නේ, ඇහැට නොපෙනෙන තැනක් විදිහට වුන් පෙන්වන්නේ. කියන්නේ හිතන්නේ. එබිල බැලුවත් ඇහැට පේන්නේ නැහැ. ඒ මොකද? ඒ ගැඹුර ඊටා වැඩි. ඒක දකින්න මේ ඇහැ දුර්වලයි. තියෙන ඇහෙන් දකින්න බෑ, දුර්වලයි. ඒකයි මේ පාතාලය කියලා හඳුන්වන්නේ. දැකීම දුෂ්කර තැනක්. ඒතකොට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාතාලයේ දැකීමට දුර්වල ඇහැකින් බෑ. ඒ සඳහාත් ඇහැක් තියෙනවා. ධර්මයේ තුල පෙන්වන පාතාලයේ දැකීමට දහම් ඇස පෑදෙන්න ඕන. දහම් ඇස පෑදුනොත් ධර්මයේ තුල තිබෙන පාතාලය අභ්‍යන්තරයේ තිබෙන දේ දකින්න පුළුවන්. ඒතර පාතාලයේ යමෙක් පිහිටියොත් එයින් ඔහුට ධම්මස පෑදෙනවා. ඒකයි පාතාලයේ පිහිටි කෙනා එයින් පිළිසරණ ලබනවා කියලා කියන්නේ. පාතාලයේ පිහිටන කෙනා කියන්නේ ඉවසීමෙන් යුක්තව ඒ විඳීමට මුහුණ දෙනවා. ඒ දුක් විඳීමේදී ඉවසීමෙන් යුක්තව ඔහුට ඉන්න පුළුවන්. ඉවසීමක් නැති කෙනා ශෝක කරනවා, කලන්තේ දානවා, පපුයත් ගහ ගන්නවා, විලාප දෙනවා. ඉවසීමක් තියෙන කෙනාට ඒ විඳීම තියෙනවා. නමුත් ඔහු ඉවසනවා, සිත පාලනයකින් ඔහු පවත්ත ගන්නවා. ඒතොර එහි පාතාලයේ තුලම තිබෙන ලෝකයේ තිබෙන පරම සත්‍ය දැකීම පිණිස වන දහම් ඇස ඔහුට උපදිනවා. ඔහුට ඒ දහම් ඇස කුමකින්ද උපදින්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වූ පරම සත්‍යයේ ඒ පාතාලයේ තුල ඔහුට දකින්න පුළුවන්කම ලැබෙනවා. පාතාලේ නොපිටි කෙනා, කායික දුක් විඳීමකදී විලාප දෙන කෙනා, ශෝක කරන කෙනා, කලන්තේ දාන කෙනාගේ සිහි කල්පනාව නැති වෙනවා. සිහිය මුලා වෙනවා. සිහි මුලාවටපත් වෙන කෙනාට ශ්‍රද්ධාව බලවත් කරන්න බෑ. තියෙන ශ්‍රද්ධාව නැති වෙලා යනවා. බලන්න බඩේ කැක්කමක් ආපුවාම ඉතිපිසෝ ගාතාව සිහි කරගන්න බෑ ගොඩකට. නේද? පුංචි ඇඟේ අමාරුකව ආපු ගමන් තිරුවන් ගුණ සිහි කරගන්න බෑ. විලාප දෙනවා. ඒතර බලන්න අපි කොහොමද සතිපට්ඨානෙ පිළිටන්නේ? නේද? බුදු ගුණවත් සිහි කරගන්න බැරි කෙනා කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා මේ බඳු ගැඹුරු ධර්මයක් කරා කොහොම සිත පිළිටවන්නද? සිහි විකල් වෙලා යනවා මේ කායික දුක් විඳීමකදී ධර්මයේ නොදත් ශ්‍රද්ධාව නැති පෘථග්ජන කෙනා. ශ්‍රද්ධාව තියෙන කෙනා, ධර්මයේ දන්න කෙනා, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගත්ත කෙනා කායික දුක් විඳීමකදී ඔහුට සිහි වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ශ්‍රද්ධාව සමග තිබෙන දහම් දැනුම අන්නේ ලෙස අපට පිහිට වෙනවා. ශ්‍රද්ධාවෙන් තොර දහම් දැනුම අපට පිහිට වෙන්නේ නැහැ. ඒක අපි නිකන් ආඩම්බරය සඳහා පාවිච්චි කරන්නේ. ශ්‍රද්ධාවෙන් යුක්ත දහම් දැනුම අපට පිහිට වෙනවා. ඒ පිහිට පිළිසරණ තුල සිහිනුවණ ඉපදෙනවා. අපට
පාතාලේ පිහිටන්ට උදව් වෙනවා. පාතාලේ පිහිටි කෙනා මේ තමා දුක කියලා දුක්ඛාර සත්‍යය දකින්න සමර්ථ වෙනවා. ඒ විදිහට මේ පාතාලය පිළිබඳ දේශනා කළ ධර්මය තේරුම් ගන්න, ඒ ධර්මය පිළිගන්න, කායික දුක් සුළුවෙන් දැනුණත් එවිට ඔබට භාගතුන් වහන්සේගේ ධර්මයේ සිහි වෙයි. ඔබට පාතාලේ පිහිටා ලෝකයේ තිබෙන පරම සත්‍යය දකින්න අවස්ථාවක් ලැබෙයි. අපි සෙත් පතන ඔබට ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය හොඳින් දරාගෙන ලෝකේ පරම සත්‍යය දැකීම පිණිස වන පාතාලය නම් වූ කායික දුක් විඳීම් වලදී සිහිය විකල් නොවි සිත සංසුන්ව පාතාලේ පිහිටා සිටිමින් පාතාලෙන් පිළිසරණ ලැබීම පිණිස ඔබට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.